ආයුබෝවන් දුවේ පුතේ 11 ශ්‍රේණිය සිසු දරුවන් සඳහා EBC රූපවාහිනී නාලිකාව ඔස්සේ අද සිට අපි පාඩම් ආරම්භ කරනවා. එතකොට ඔබ කල්පනා කරන්න පුළුවන් ඕන තරම් මේ පාඩම් මාලාවල් තියෙනවා YouTube එකේ අපිට ඕන තරම් ගණිතය පාඩම් තියෙනවා. නමුත් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන මේ ක්‍රමවේදය තුල අරමුණු කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි ඔබ දැන් ඉන්නේ 11 ශ්‍රේණියේ වුණාට ඔබට මුල ඉඳන් මග ඇරිච්ච සියලුම විෂය කරුණු ඔබට සම්බන්ධ කිරීම. ඒක තමයි ප්‍රධාන අරමුණ. පොඩි තැන ඉඳන් පැහැදිලි කරනවා. ඊළඟ දෙවෙනි දේ තමයි අපි මේ ගණිතය ඉගෙන ගත්තාම අපි යන්නේ කොහාටද? අපි අරමුණ කොහාටද ඉලක්ක වෙන්නේ? සාමාන්‍ය පෙළ විභාගයට. ඒතර මේ සාමාන්‍ය පෙළ විභාගයට ඔබ මගෙන් ඉගෙන ගන්නා පාඩම කොහොමද ගලපන්නේ? කොහොමද ගලපන්නේ? අපි පාඩමක් ඉගෙන ගත්තාම සාමාන්‍ය පෙළ අවසාන වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරේ ලියන්න පුළුවන්. එහෙම බැයි නම් අපි ඉගෙන ගන්නේ නැහැ. අපි ඉගෙනගත්තු දේ සාමාන්‍ය පෙළ විභාගයට ගලපන්න හැකියාව තියෙනවා. අපි ඔය පාඩම් හැටියට බීජ ප්‍රකාශකද, ජ්‍යාමිතිය, කුලක කියලා අපි ඔක්කොම ඉගෙන ගන්නවා. ප්‍රශ්න පත්‍රත් හදනවා. ප්‍රශ්න පත්‍ර වලට අපි උත්තර ලියනවා. අනුමාන ප්‍රශ්න කරනවා. සරලම ඉස්සලා දෙන ප්‍රශ්නත් අපි ගුරු බෞතුන් දෙන ප්‍රශ්නත් කරනවා. හැබැයි කී දෙනාද ගණිතයේ A එකක් B එකක් ගන්න? කී දෙනාටද කී දෙනෙක් අසමත් වෙනවද? එහෙනම් දුවේ පුතේ අපි මේ වැඩසටහන් මාලාවේ මගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබව සාමාන්‍ය පෙළ විභාගයට හරියටම පුහුණු කිරීම. අඩුපාඩු රහිතව පුහුණු කිරීම. අන්න එතකොට ඔබ ගණිතෙහි දක්ෂ දරුවෙක් වෙයි. ගණිතයේ දක්ෂ දරුවෙක් වෙයි. ගණිතය මාත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යනකොට ඔබට ආස හිතෙනවා. තව වැඩ කරන්න හිතෙනවා. පුහුණු වෙන්න හිතෙනවා. පහසු වෙනවා. විභාගයේ හොඳ ප්‍රතිඵලයක් කරා යමු වෙනවා. මම ඔබට පසුව පැහැදිලි කර දෙන්නම් ගණිතයට අපි ලබාගත යුතු සාමාර්ථය මොකක්ද කියන්නේ. ඕනම කෙනෙක් අවුත් ගියයි ඒකක් තමයි යොමු. ඒකක් ගන්න ක්‍රමය කියලා දෙන්න. නැහැ. ඊට වඩා අපි හිතන්න ඕන වෙනස් විදියක් තියෙනවා. අන්නේ තැනට මම ඔයගොල්ලන්ව රැගෙන යනවා. ඒක නිසා අද ඉඳලා අපි මේ පාඩම් මාලාව ඊටාම සරලව කෙටියෙන් කියන අදහස් කරන්නේ. අපි පාඩමක් ගත්තාම මේ පාඩම තුල මහා විශාල කරුණු සම්භාරයක් තියෙනවා. මේ කරුණු සම්භාරය අපි ඊටාම කෙටියෙන් ඔබට ලැබෙන්න සලස්වනවා. ඊළඟ ඒක අපි විභාග ප්‍රශ්න පත්‍රයේ සැකසුමත් එක්ක සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරලා ඊට පස්සේ අපි ඒකට ලකුණු දෙන පිළිවෙලත් එක්ක සම්බන්ධ කරනවා. ඒකට මෙන්න මේ කරුණු අපි ඔබට සමීප කරාම ඔබ දන්නවා මෙන්න ප්‍රශ්නය, මෙන්න ප්‍රශ්නේ රටාව, මෙන්න ලකුණු ලැබෙන පිළිවෙල. එහෙනම් අපි සූදානම් විය යුත්තේ කෙසේද? යා යුතු මඟ මොකක්ද? මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට මෙහෙම එන්නත් පුළුවන්. මෙහෙම ඉඳලා මෙහෙම ඇවිල්ලා එන්නත් පුළුවන්. මෙහෙම එන්නත්. හැබැයි අපි යන්නේ හරි තැනට. එහෙනම් ඒ අවශ්‍ය කරුණු ටික
ඉතාම සරලව ඔබට උගන්වනවා. ඒතකොට ඔබට ගණිතය අමාරු වෙන්නේ නැහැ. එහෙමනම් අතරන් දුවේ පුතේ මේ 11 පන්තිය කියන්නේ 11 ගණන් පොත විතරක් ඉගෙනගෙන සාමාන්‍ය පෙළ සමත් වෙන්න පුළුවන් පන්තියක් නෙමෙයි. අපිට පුළුවන් දැන් අපි දන්නවා 10 පන්තිය ගත්තාම 10 පන්තියේ තියෙන කරුණු වලින් 60%කට විතර ආසන්න ප්‍රමාණයක් 11 ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වෙනවා. එතකොට සමහරවිට ළමයි අහනවා අපි 10 11 ඉගෙන ගත්තාම ඇද්ද? එහෙම කිව්වම ඔබ බලන්න 9 පන්තියේව ඕනේ නැහැ කියලා හිතන්නේ. එතකොට අහන්න පුළුවන් 9 10 11 ශ්‍රේණි තුනේ මේවා තිබුණොත් හොඳයිද? ඔව් හොඳයි. මොකක්ද එහෙනම් අඩුපාඩු? නෑ පුතේ. අපි ගණිතය කියන දේ අපිට දැනුම් තේරුම් තියෙන වයස් සීමාව තුලම අපිට අවබෝධ කරගන්න ඕන දෙයක්. 2යි 1යි 3යි කියලා අපි ඉගෙන ගන්නවනේ පුංචි පන්ති වල. 4යි 1යි 5යි කියලා ඉගෙන ගන්නවනේ. 5න් 2ක් 3යි කියලා ඉගෙන ගන්නවනේ. එහෙනම් මෙහෙම ඉගෙන ගත්තේ කොයි කාලේ ඉඳලාද කියලා අපි දන්නවනේ. ඕක අපිට අදට ඕන වෙන්නේ නැද්ද? ඕන වෙනවා. හැබැයි ඒක භාවිතා කරන ක්‍රම තියෙනවා. දැන් ඔය අපේ අම්මලා සමහරලාට පාංගිරියක් ගත්තාම පාංගිරිය නිකන් කපලා හොද්දක් එක්ක කනවා. අපිටත් කන්න දෙනවා. ඊළඟට සමහර දවස්වල ඉස්කෝලේ ගිහිල්ලා එනකොට අම්මා පාන් බටර් දාලා තව මොනවද දාලා මේක ලස්සනට හදලා පෙති වලට කවලා මේ 아무තු ගෑම් වල හදලා තියෙනවා. ඒතර අපි අර නිකම් පාන් කෑල්ල කනකොට වඩා මෙහෙම කරනකොට ආසයිද. එතකොට අපි හැම වෙලාවෙම විවිධ ආකාරයෙන් මේ ගැටලු හදන්න පුළුවන් බව දැනගන්න. හැබැයි දන්න ඔක්කොම ලියලා හදන එක නෙමෙයි අපිට තියෙන්නේ බඩගින්නනේ. බඩගින්නට පාන් සහ හොද්දක් පාන් සහ සම්බෝලයක් එහෙම කන්න පුළුවන්. කෙටි වෙන්නේ එකම දේ. වෙන කෑම විදිහට හදලා කන්නත් පුළුවන්. ඒකක්වත් අරමුණ වෙනසක් නැහැ. අරමුණ බඩගින්නට බඩටනේ ඔක දාන්නේ. එහෙනම් පුතේ ගණන් අපි මේ හදලා කරන දේ අවසාන ප්‍රතිඵලය සාමාන්‍ය පෙළ විභාගය. එහෙනම් මෙන්න මේකට අවශ්‍ය වෙන විදිහට අපි අපේ දැනුම් සම්භාරය එකතු කරනවා. එතකොට ඔබ ජයග්‍රාහී ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් බවට පත් වෙනවා. හොඳයි. දැන් මේ අපි සමහරවිට 11 පන්තියේ ළමයෙක්ගෙන් උනත් ඇහුවොත් බීජ ගණිතය කියන්නේ මොකක්ද? සමහරවිට ඔය ජ්‍යාමිතිය කියන එක නම් කියයි. මොකද රේඛා සම්බන්ධ නිසා ජ්‍යාමිතිය කියන ගාන දැක්කම අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා අංක ගණිතය. මේ විදිහට. දැන් අපේ රත්තරන් දුවේ පුතේ ඔබ ඔක්කොම ඉස්සෙල්ලා දැන් 11 පන්ති ඔබ දැනගන්න ඕනේ. ඔබ විභාගයට ලියන ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය. ප්‍රශ්න පත්‍රයේ හැදෙන හැටි ඒ අනුව පුහුණු වෙන්න ඕන. අර මම කිව්වනේ මුලින්ම පාඩම උගන්වනවා ප්‍රශ්න පත්‍රයේ එන විදිහ කියනවා ලකුණු ලැබෙන විදිහ කියනවා. එහෙනම් අපිට මුලින් ඉඳන් මේ ලකුණු ලැබෙන පිළිවෙල ප්‍රශ්න පත්‍රයේ ස්වභාවයෙන් ඉගෙන ගන්න. ඔබට අහන්න පුළුවන් අපිට දැන් කාලේ ඇද්ද? අවුරුද්දක් ඇතුළත අපි දුවේ පුතේ අඩුම වශයෙන් 8 9 10 11 8 9 10 11 කියන මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරගෙන ඉගෙන ගන්න. එතකොට අපිට හරි පහසුයි පෙළ පොත ඉවර කරගන්නත් ඒ වගේම මූලික දැනුමත් එක්ක මූලික සංකල්පත් එක්ක ඉස්සරහට යනවා. මොකද 11 පොතට තියෙන පාඩම් කීපෙයි. ඊටම අඩු පාඩම් ප්‍රතිශත ගත්තාම කොටස් වෙනද පොලක සම්බන්ධ ගැටලු ඊළඟට වැල් පොලිය ඊනෝන ශේෂය මත ගැටලු මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගුණෝත්තර ශ්‍රේණි වෘත්ත සම්බන්ධ සමරූපී ත්‍රිකෝණ වගේ පයිතගරස් ප්‍රමේය වැඩි කලින් ඉගෙන ගත්ත එකේ තවත් වැඩි දුරටත් ඒතර මේ වගේ ගණන් කොටස් කීපයක් විතරයි තියෙන්නේ. හැබැයි
මේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ මුලින් ඉඳන් ගොඩාක් කරුණු එක්. ඒතර ප්‍රශ්න පත්‍රයේ තියෙන වීජගණිතයේ ප්‍රශ්න මොනවද කියන එක අපි හඳුනා ගන්න. ජ්‍යාමිතිය ප්‍රශ්න මොනවද හඳුනා ගන්න. ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය හඳුනා ගන්න. මම අද ඔබට මේ සියලුම කරුණු ඉගෙන ගන්න විදිය ආරම්භ කරලා තමයි පාඩමකට යන්නේ. ඔබට හරිම රසවත් වෙයි. ආසාවෙන් ඉගෙන ගන්න. ඔබ දන්නවා ඔබ මොනවද කරන්න ඕනේ. ඔබට දැන් මේ කියලා දෙනකොට දන්නවා මම මේ ගන්න දන්නවා. මේක දන්නේ නැහැ. එහෙනම් අපි ප්‍රධාන මාතෘකාවට පළමුව බීජගණිතය කියන කොටස ගමු. ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි බීජගණිතය කොටස ගන්නෙ? මේක දුවේ පුතේ දැන් ඔය අපි කරන පාඩම් මාලාව හරහා අපේ පෙළ පොත් ගත්තාම 6 පන්තියෙන් පටන් අරගෙන 11 දක්වාම යම් යම් පුහුණු කිරීම කරගෙන අභ්‍යාස මාලාවන් ප්‍රසාරණය කරගෙන විස්තර කරගෙන එනවා. එතකොට දැන් අපි දන්නවා කියලා හිතා හිටියට අපි නොදන්න දැන් ගොඩක් තියෙනවා. ඔය මෙතෙක් බීජගණිතය සඳහා පුපාරයි. ඉස්සෙල්ලාම මම බීජගණිතය කියන එක පැහැදිලි කරන්නම්. ඔබ දැනගන්න ඕනේ ඒක. දැන් බීජගණිතය කියලා කියන්නේ මොකද්ද? විභාග ප්‍රශ්න බීජගණිතය ගැටලුවට මොනවද තියෙන්නේ? මෙන්න මේවා අපි දැනගන්න. බීජීය පද, බීජීය ප්‍රකාශන. උතෙන් තමයි පටන් ගන්න. මේ බීජීය කියන වචනේ ගලපන්නේ බීජීය ප්‍රකාශන කියන ඕ බීජීය පද කියන එක අපි අපේ සාමාන්‍ය දැනුමින් අපි මහා වරපතල විදිහට නැතුව අපිට තේරෙන පැහැදිලි වෙන දැනුමින් අවබෝධ කරගන්න. බීජීය පද හෝ බීජීය ප්‍රකාශන මේ බීජීය කියන වචනේ මෙන්න මේ විදිහට සරලව මතක තියාගන්න. වචන වලින් ප්‍රකාශ කළ හැකි අදහස්, ගණිතමය අදහස් සංකේත මගින් ඉදිරිපත් කිරීම. හැම අදහසක්ම සංකේත වලින් ඉදිරිපත් කරන්න බෑනේ. දැන් අපි උදාහරණයක් ගන්නවා පාරේ ධන ලකුණක් හැටියට රතු පාටින් නිල් පාට බෝඩ් එකක තියෙනකොට ස්ප්‍රේදාලයක් ඉදිරියෙන් තියෙනවා කියන්නේ. ළමෙක් බෑග් එක කරේ දාගෙන ඉන්නකොට අපි දකිනවා බෝඩ් එකක් ගහලා තියෙනවා. අපි දකිනවා ඉස්කෝලයක්. බස් එකක් ඇඳලා කණුවක් ගහලා තියෙනවා බස් නැමතුමා. එහෙම නැත්නම් අර කොටු පාරේ දැන් අලුත් ක්‍රමයකට කොටු ගහලා තියෙනවා කහ පාටෙන්. එතන බස් නැමතුමා. අන්න සංකේත මගින් අපි අදහස් ප්‍රකාශ කරන්න හැටි. එහෙනම් ගණිතමය වශයෙන් අදහස් ප්‍රකාශ කරනකොට අපි සංකේත භාවිතා කරනවා. නිමල් ළඟ මුදලක් ඇත. මේ මුදල දෙගුණ කරන්න. නිමල් ළඟ තියෙන මුදල අපි දන්නේ නැහැ. අපි හිතමු x කියලා. දෙගුණ කරන්න. 2x. එයට 3ක් එකතු කරන්න. 2x ධන 3. මෙය 5න් ගුණ කරන්න. එතකොට 2x ධන 3 5න් ගුණ කරන්න. අන්න බීජීය ප්‍රකාශනයක් හැදෙනවා. මෙයට 8ක් එකතු කරන්න. ඔන්න බීජීය ප්‍රකාශනයක් හැදෙනවා. මේකට මේ ටික කරාම 400 එකතු 400යි. සමානයි 400යි. අන්න සමාන ලකුණු දාපු ගමන් සමීකරණයක් හැදෙනවා. භාවිතයේ කරන ගැටලු වලට සංකේත යොදා ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නා වූ ප්‍රකාශන බීජීය ප්‍රකාශන වෙනවා. අපි මේක මේ විදිහට දැනගත්තාම අපි වචනයෙන් කියන දේ සංකේත මගින් ඉදිරිපත් කරනවා. සංකේතයක් මගින් ඉදිරිපත් කළා අපිට අවශ්‍ය ගැටලු අපි निराකරණය කරගන්න. එතකොට ඒක බීජීය ප්‍රකාශනයකින් වෙන්න පුළුවන්, සමීකරණයකින් වෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට යද්දී අපිට ඒක හදාරන්න පුළුවන්. එහෙනම් දැන් අපිට දැන් සංකේත වලින් හදලා ප්‍රකාශන තියෙනවා. දැන් බීජීය ප්‍රකාශනයක් තියෙනවා.
2x ධන 5x බීජ ප්‍රකාශනය. දැන් මේක දැක්කම මොකද කරන්නේ ඉතින්? 5යි 2යි 7යි. 7x. 7x. දැන් හරිනේ. 7x. දැන් එතකොට ඔන්න වීර්ය ප්‍රකාශනයක එක්තරා අවස්ථාවක්. දැන් අපි මෙහෙම හිතමු. ඍණ 4x ඍණ 3x. දැන් මේක දැක්කාම අපිට විවිධ ආකාරයේ අදහස් ප්‍රකාශ වෙනවා. ඍණ 4x ඍණ 3x. මේකට උත්තරේ දාන්න හිතනවා ධන 7x. එහෙම නැත්නම් ඍණ 7x. උත්තර දෙකක් එන්න පුළුවන් කියලා හිතෙනවා. මේ හිතන විදිය. මොකද අපි මෙතෙක් ඉගෙන ගත්තු රටාව අනුව. හොඳට අවබෝධ කරගත්ත නැත්නම් මේකේ නිවැරදි උත්තරේ හිතා ගන්නවා. එහෙම නැති වුණොත් මේ උත්තර දෙකේ එකක් ඉදලා තමන්ට මේ වෙලාවට හිතන එක දාන්න. එහෙම කරලා ගණන් හදන්න බෑ. අපි දැනගන්න ඕන ලකුණු යෙදෙනකොට කොහොමද මේ ලකුණු භාවිතා කරන්නේ? කොහොමද මේ නිවැරදි ලකුණ උත්තරයට තෝරගන්නේ? එහෙනම් මෙන්න මේ රටාවට යන්න නම් අපි වේගවත් වෙන්න නම් ඉතා ඉක්මනින් මේ බීජගණිතයේ මූලික කරුණු හඳුනා ගන්න. දැන් ඔබ අහන්න පුළුවන් ඇයි එහෙම හඳුනා ගන්න ඕනේ කියලා. දැන් ඔබ දන්නවද ඔබේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන ආකාරය? එතකොට අපි මේ පාඩම් මාලාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඉස්සෙල්ලා අපි විභාගයට යන්න ඕන විදිය සහ විභාග ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය දැනගන්න ඕනේ. එතකොට දැන් අපිට ගණිතය එක කියන ප්‍රශ්න පත්‍රය ගත්තාම මේක කොටස් දෙකකට බෙදෙනවනේ. A සහ B කියන. එතකොට දැන් අපිට අවබෝධ වෙන්න ඕනේ අපි ගන්න ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය. එහෙම නැත්නම් අපි අතරමං වෙනවා. අපිට එකපාරට දැක්ක ගණන් හදාගෙන යනකොට ඒක එහෙම කරගන්න පුළුවන්. දැන් එහෙනම් බලන්න. ගණිතය එක කියන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට තියෙනවා ප්‍රශ්න 25. මේ ප්‍රශ්න 25 සකස් වෙන ආකාරය අපි දැනගන්න ඕනේ. ඒකට ලකුණු ලැබෙන පිළිවෙල. දැන් මේකේ බීජගණිතය කියන ප්‍රශ්න අපිට ලැබෙනවා 7ක් බීජගණිත. එතකොට දැන් සමහරවිට අපිට ඔය පාසල් මට්ටමින් ඔය දෙන ප්‍රශ්න පත්‍ර වල එහෙම නැත්නම් පාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර වල මේකේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. බීජගණිතයේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 7ක් 8ක් 6ක් ලැබෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් උපරිම අවම 6ක් අනිවාර්යයෙන්ම තියෙනවා තමයි. ඒ වගේම තමයි ජ්‍යාමිතියෙන් ප්‍රශ්න 8ක්. දැන් මම මෙතනින් එහාට විස්තර කරන්නේ නැහැ. මොකද හේතුව මේ කොටස යටතේ මම බීජගණිතයේ ඉස්සෙල්ලා සාකච්ඡා කරන්න නිසා ඒකෙදි ඊළඟට මම ජ්‍යාමිතිය ගැන කතා කරනකොට මේකේ ඉති ප්‍රශ්න පත්‍රයේ ගැන සම්බන්ධ කරන්නම්. දැන් මෙන්න මේ බීජගණිතයේ ප්‍රශ්න 6යි මේවා ඔක්කොම එකතු කරලා මෙතන අපිට ප්‍රශ්න ලැබෙනවා 25. සංඛ්‍යාත්මක ප්‍රශ්න, ගුලක හා සම්භාවිතාව, සංඛ්‍යානේ ඒ ඔක්කොම තේමාවන් යටතේ අපිට ප්‍රශ්න 25ක් ලැබෙනවා. ඒතකොට මේ ලැබෙන ප්‍රශ්න 25ට ලකුණු දෙක ගානේ ලකුණු 50ක් ලැබෙනවා. එතකොට දැන් මෙතන 6යිනේ තියෙන්නේ බීජගණිතයේ ප්‍රශ්න. එතකොට ඉති ප්‍රශ්න පත්‍රයේ ලකුණු 12ක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලබා ගන්නා වූ ලකුණු 12ට අන්තර්ගතයන් මොනවද? ඒ අන්තර්ගතයන් අනුව අපිට කොහොමද බීජගණිතේ පුහුණු වෙන්නේ? එතකොට අන්න ඒ ආකාරය තමයි අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්නේ. දැන් ඕගොල්ලෝ
සම්පූර්ණ විස්තරයක් ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව මීළඟ වැඩසටහනේදී ඉදිරිපත් කරන්නම්. මට දැන් ඔබ පුහුණු කරගන්න වෙනවා. ඔබට පුළුවන් ද වීජය ප්‍රකාශන හොඳට සුළු කරන්න. මෙන්න මේක දැනගන්න වෙනවා. වීජය ප්‍රකාශන සුළු කරන්න පුළුවන් ද කියලා. ඒතර වීජය ප්‍රකාශන සුළු කරනකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබට ලකුණු භාවිතය කොහොමද කියන්නේ? ලකුණු භාවිතය. මම ඊටාම කෙටියෙන් මේ විස්තර ටික කරනවා මොකද මූලික කරුණු නිසා. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම මේ වැඩ කරනකොට පොත් දෙකක් තියාගෙන පොත බෙදා ගන්න මූලික හරි පොත් දෙක බෙදා ගන්න මූලික කරුණු විෂය කරුණු කියනවා. විෂය කරුණු කියන්නේ අත්පොතේ තියෙන පාඩම් එක්ක අපි සම්බන්ධ වීම. මූලික කරුණු කියන්නේ 6 7 8 9 10 අපිට මගේ ඇරිච්ච සියලුම විෂය කොටස් සම්බන්ධ කිරීම. එතකොට දෙපැත්තකින් ආකාර දෙකක් යනවා අන්තිමට ওই ටික එකතු වෙනවා. එතකොට ඔබ විෂය දැනුමින් පරිපූර්ණ වූ විභාගයට බය නැතුව උත්තර ලියන්න පුළුවන් දරුවෙක් බවට පත් වෙනවා. එහෙමනම් මුලින්ම අපි ඔය ඔයගොල්ලන්ට මම කියන්නේ මූලික කරුණු කියලා මතක් තියාගන්න කියලා. ඒකේ දාගන්න ලකුණු භාවිතය. මම ඊටාම ගෙඩියෙන් මේව කරන්නේ. මොකද අපි 10 11 10 9 පන්ති වල 8 ඉඳලා මේව හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා ඊටාම ඉක්මනින් මේ ටික ඉවර කළා. මොකද අපිට අදාළ වන්නා වූ පාඩමකට. මොකද ඔබද 11 පන්තියේ තියෙන්නේ වීජය ප්‍රකාශන සම්බන්ධ පාඩමක් තියෙනවා. ඊට අමතරව ගුණෝත්තර ශ්‍රේණි තියෙනවා, අසමානතා තියෙනවා. ඊටමත් අඩු පාඩම් ටිකක්. හැබැයි එතෙක් විභාග ප්‍රශ්න පත්‍රය සඳහා බලපාන්නා වූ සියලුම ප්‍රශ්න බීජගණිතයෙන් අපිට තියෙන්නේ 10 පොතේ සහ 9 පොතේ. මූලික දැනුම අපි 6 7 8 අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ ඔක්කොම එකතු කරලා ප්‍රශ්න වලට උත්තර ලියන හැටි විභාග ප්‍රශ්නයකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අපි පැහැදිලි කරනවා ඊළඟ අධීර යටතේ. එහෙනම් ඔබට ලකුණු භාවිතය සහ වීජය ප්‍රකාශන මේකත් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එක, සුළු කරන්නේ කොහොමද, හදන්නේ කොහොමද, ඉදිරි පාඩම් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ඊළඟ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඕනම සැකයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඔබ කියන විදිහට ඔබට දැනෙන පරිදි පැහැදිලි කරන්න අපේ EBC රූපවාහිනී නාලිකාව සූදානම්ෙන් සිටිනවා. ඒ නිසා ඔබට හැම විටම අදහස් ප්‍රකාශ කරන්න අපි නිවැරදි කරනවා කියන්නේ ඔබට තේරෙන විදිහට. සමහර වෙලාවට කියනවා ඔහොම නෙමෙයි මෙහෙම කරුවොත් අපිට පැහැදිලි වෙන්න පුළුවන්. මෙන්න මේ හවල් ස්ථානේ. ඒකට ඔබට ඒකට වැඩසටහන නැවත නැවත බලන්න වෙනවා. ඒ තුලින් ඔබට පුළුවන් ඔබේ ජයග්‍රහණය ලබා කරගන්න. එහෙමනම් ඊළඟ වැඩසටහනේ අපි නැවත හමු වෙමු. ඔබ සැමට ආයි